මේ විදර්ශනා සරලව ව්‍යාපෘතිය අපි පටන් ගත්තේ මේ භාවනාව ගැන සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී අපි කතා බහ කරනවා අපිට අහන්න ලැබෙනවා සමහරවිට අපි භාවනා කරනවා ඒ වුණත් සමහර සංකල්ප ගැන සමහර අවබෝධය පිළිබඳ සමහර වෙලාවට පාලි භාෂාවේ තියෙන ගැටලු එහෙම නැත්නම් භාවනාව සම්බන්ධව ගුරුවරුන් කරන පැහැදිලි කිරීම වල සමහර තැන් අපිට තවත් පැහැදිලි කරගන්න අවශ්‍ය වුණ නිසාම අපිට පොඩි පොඩි ප්‍රශ්න ඉදිරිපත් වුණා. අන්න ඒ ප්‍රශ්නවලට මේ උත්තර හොයාගෙන තමයි අපි මේ විදර්ශනා සරලව කියන වැඩසටහන පටන් ගත්තේ. මේ භාවනාව ගැනත් ඒ හා සම්බන්ධ බැඳිච්ච දේවලුත් අපි කොහොමද බොහොම අපිට තේරෙන භාෂාවෙන් කතා කරන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම කවුද කියලා අඳුනලා දෙන්නම්. මම ඩොක්ටර් ගයාන් ජයවර්ධන. මම භාවනාවට අත්පොත් තබන්නේ පාසල් කාලේ පටන්ම අවුරුදු 16ක් සම්පූර්ණ වූ විගස මම ඊටාත්ම මේ අහම්බෙන් තමයි භාවනාවට අත්පොත් තබන්නේ ඕ ලෙවල් කළ ඉවරුණාට පස්සේ ඒකත් හරිම අපූර්ව දෛවෝපගත සිද්ධියක්. එතෙන් තමයි ඉස්සෙල්ලාම විදර්ශනාවට අත්පොත් තබන්නේ සතර සතිපට්ඨානෙ වඩන්න. එතන ඉඳලා සතර සතිපට්ඨානයේ පාසල් ළමුන්ට විශේෂයෙන් පාසල් කාලේ වඩනකොට ගොඩාක් ඔය මේ ආගන්තුක හිතවල තියෙන උපක්ලේශ අඩුයි. පාසල් කාලේදී අපි විශේෂයෙන්ම අපේ කායික ජීවිතය පිළිබඳව අපේ සමාජීය ජීවිතය පිළිබඳව තියෙන නොදැනුවත්භාවය නිසාම අපේ සිත් හරිම ප්‍රභාෂරයි පාසල් කාලේ තුල. ඉතින් ටිකක් ගැඹුරින් මේ විදර්ශනා භාවනාවේ යෙදෙන්නට අවස්ථාව ලැබුණා. ඉතින් සසරේ පුරුද්දක් නිසාදෝ භාවනාව පිළිබඳවත් ඒ භාවනාව ආශ්‍රිත කරුණු පිළිබඳවත් අවබෝධය ඇති වෙන්නට පටන් ගත්තා. ඊපසු ඒ අවබෝධය ඔස්සේ අපි ධර්මයේ ඉගෙනගෙන ගුරුහරුකම් ඔස්සේ අපි වැඩ කටයුතු කරගෙන යනකොට අපිට ගුරුවරුන් ඊ타ත්ම කරුණාවෙන් යුතුව අපිට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ කියලා දීපු දේ ඔස්සේ අපි දිගටම මේ භාවනාව ජනගත කරන්න උත්සාහ කරා. පාසල් කාලේදීම අපි මේක පටන් ගත්තා. ඉතින් මෙහෙම ගිහිල්ලා අවුරුදු 16ක් 17ක් මේ සේවාව දැන්ට කරගෙන ගිහිල්ලා අද මම මනෝවෛද්‍ය නිලධාරීවරයෙකු හැටියට මෙඩිකල් ඔෆිසර් ඔෆ් සයිකියාට්‍රි මනෝවෛද්‍ය නිලධාරීවරයෙකු හැටියටත් මේ මනස එක්ක කරන රැකියාවක් නිරත වෙන්නට වාසනාව උරුම වුණා. ඒ වගේම තමයි මම කතිකාචාර්යවරයෙක් හැටියටත් වැඩ කරනවා මනෝවිද්‍යාව පිළිබඳවත් ඒ වගේම තමයි මනෝ උපදේශනය පිළිබඳවත්. එතකොට මේ දැනුම් සම්භාරයන් එකට එකතු කරගෙන ජීවන අත්දැකීමුත් ජීවන අවබෝධයත් එකට එකතු කරගෙන මම බලාපොරොත්තු වෙනවා ඔගොල්ලොත් එක්ක මේ සමූහයේ ඉන්න හැමෝමත් එක්ක ඉස්සරහට කතා කරගෙන යන්න. එතකොට මම මේ පැහැදිලි කිරීම වලදී මනෝවිද්‍යාත්මක දැනුම, ජීව විද්‍යාත්මක දැනුම, අපේ ධර්ම දැනුම, ඒ වගේම භාවනා අත්දැකීම් මේ හැම දෙයක්ම කැටි කරලා කොහොමද අපි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද පිළිවෙලට හරියට භාවනා කරලා ප්‍රයෝජනය ලැබෙන පරිදි භාවනාවේ තියෙන දුර්මත බැහැර කරමින් මෙහි සිදුවෙන ක්‍රියාවලීන් විස්තර කරමින් මේ තථාගත දහමේ සැබෑ අරුත අපි හැමෝටම බෙදා හදා ගන්න. මේ සැබෑ සැනසීම අපි හැමෝටම ළඟා කරගන්න විදිහට අපි භාවනාව වඩමු. ප්‍රයෝජනවත් වෙන විදිහට. ඉතින් බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ අපිත් එක්ක ඉඳී කියලා අපිත් එක්ක දිගටම ඉන්න රැඳී සිටින්න ඕනෑම ප්‍රශ්නයකට. දැන් අනිත් වගේ නෙමෙයි මෙතෙන්දී විතාමත්ම වැදගත් වෙනවා ප්‍රශ්න ඉදිරිපත් කිරීම. ඒකට ගෲප් වල ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මම ගෲප් ඔක්කොම අපි ඕපන් කරනවා. විදර්ශනා සරලව ගෲප්. ඒ වගේම තමයි chat එක ඔස්සේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. අපි ඉස්සරහට කතා කරගෙන යමු. right. වැඩි කල් වේලා ගන්න නැතුව අපි දිග සෙෂන්ස් වලට යන්නේ නැතුව අපි පොඩි සෙෂන්ස් වලට යන් අපි හැමෝටම ගෙදර දොර වැඩ කරන නිසා මේ වෙලාවේ අපි හැමෝම ටිකක් කාර්ය බහුල වෙන්නත් පුළුවන්. ඉතින් වෙලාව හදාගෙන මේ එකතු වෙච්ච එකත් හරිය වටිනවා. මම මෙහෙම පොඩි සරල විදිහකට මේ ප්‍රවේශයක් ගන්නවා. මෙහෙම ගන්නකො. හිතන්න මගේ බෝඩ් එක පේන ඇති කියලා මම හිතනවා. right. හිතන්න බලන්න මෙහෙම. අපි හැමෝම ජීවත් වෙනවනේ. අපේ ජීවිතේ තියෙනනේ ජීවිතේ. ලස්සන Facebook එකේ පොඩි පෝස්ට් එකක් මම මේ වෙලාවේ මට මතක් වෙනවා. හරියට දැන් මේ 2021 නේ. 2021. අපි හිතමුකෝ 2150. අවුරුදු 2150 දී
අපි හිතමුකෝ අපි නිකන් ටයිම් ට්‍රැවල් කරලා කාලය ඔස්සේ ගමන් කරලා අපි හරියටම 2150ට ආවා. මතකට සිතන්න. අපි දන්න කිසිම කෙනෙක් නෑ. අපි දන්න කිසිම කෙනෙක් නෑ. අපි හිටපු තැනකවත් කවුරුත් නෑ. අපි ඉඩකඩම් වෙන අයට අයිති වෙලා. අපිව කවුරුත් අඳුරන්නේවත් නෑ. සමහර වෙලාවට මතකයක් විතරක් ඇති. කිසිම කෙනෙක් කිසිම දෙයක් දන්නේ නෑ. ඒ වගේ වෙලාවක අපිට හිතුනොත් මොකක්ද අපි ගත කරපු ජීවිතේ තේරුම කියලා. ඇයි කිසි කෙනෙක්ට කිසි දෙයක් මතක නැහැ. බලන්න හිතන්න ඔයගොල්ලන්ගේ සමහරට අපේ ඥාතීන් ළඟම ඥාතීන් නැති වෙලා ඇතිනේ. කොහොමද අපි නිකන් අර බෞද්ධ චාරිත්‍ර නොහත් දවසේදී අපි කොහොමද දුක් වුනේ? ඒ කියන්නේ මරණ මොහොතේ අපි කොහොමද දුක් වෙන්නේ? හත් දවසේදී කොහොමද දුක් වෙන්නේ? මාස 3න් අවුරුද්දේ ඊට පස්සේ අවුරුදු පතා දෙන අවුරුදු 10ක් 15ක් විතර වගේ යනකොට අමතක වෙලා යනවා. අපි අවුරුදු 150ක් 200ක් ඉස්සරහට ගිහිල්ලා ආපස්සට හැරිලා බැලුවොත් අපේ මතකයක්වත් අපේ පුලුටක්වත් නෑ මේ ලෝකේ. අපි ආදරෙන් හදා වඩා ගත්ත දේවල්, අපි රැක බලා ගත්ත දේවල් සමහර වෙලාවට පොළොවට සමතලා වෙලා. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් මොකක්ද ඔබේ ජීවිතේ තේරුම කියලා. What's the purpose of the life? අන්නේ පොන්චි පූර්විකාව ගත්තේ මේ අපේ ජීවිතේට මේ purpose එකක් තියෙනවා කියන එක මතක් කරන්න. purpose එකක් තියෙනවා කියන එක මතක් කරන්න. අන්නේ purpose එක තමයි අපි දැන් ගවේෂණය කරගෙන යන්නේ. හරි. හිතන්න මෙතන ඉන්නවා මලමිනියක්. බිම වැටිලා. මෙතන ඉන්නවා සජීවී මිනිස්සෙක්. මට කියන්න බලන්න මේ මලමිනියත් සජීවී මිනිස්සයත් අතර වෙනස ඇති කරන්නේ මොකක්ද? ඒ කියන්නේ අපේ ජීවිතයත් මරණයත් අතර වෙනස මොකක්ද? එහෙම නැත්නම් මම තව විදිහකින් අපිව ජීවත් කරවන්නේ කවුද? අපිව ජීවත් කරවන්නේ කවුද? ඒ තමයි අපේ හිත. ඒ තමයි අපේ හිත. දැන් මලමිනියත් මමත් අතර වෙනස මට හිත තියෙනවා මලමිනියට හිත නැහැ. මට හිත තියෙන නිසා මගේ හෘදය ස්පන්දනය වෙනවා, මගේ හුස්ම වැඩ කරනවා, මගේ ස්නායු වැඩ කරනවා, මගේ හැම දෙයක්ම වැඩ කරනවා මගේ හිත තියෙන නිසා. දැන් අපි දන්නවනේ දැන් අම්මගේ බටේ ඉඳද්දී අපි අම්මා ඉඳද්දී අපි ඇතුළට එන්නේ මෙන්න මෙතෙන් අපි කියන එක ප්‍රතිසන්දි විඥානය ඇති වුණාම ප්‍රතිසන්දි සිත. එතන ඉඳලා අපි ජීවත් වෙන්නේ මොකක් එක්කද? අපේ හිතත් එක්ක. අපේ හිතත් එක්ක අපි ජීවත් වෙලා අපි දවසක මැරෙන්නේ මොකක් නැති වුණාමද? අපේ හිත නැති වුණාම. ඒ අන්තිම හිතට කියනවා චුතිසිත කියලා. මේ ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය දක්වා හිත ගියානේ. හිත ගමන් කරා. ඒ හිතත් එක්ක තමයි අපි ලොකු වෙන්නේ. හිතත් එක්ක තමයි අපි වයසට යන්නේ. හිතත් එක්ක තමයි අපි අත්දැකීම් ගන්නෙ. හිතත් එක්ක තමයි මේ ඔක්කොම කරන්නේ. එතකොට හිත මොකක් හරි හේතුවකට පැවතුණා. අන්න ඒ හේතුව මොකක්ද? ඔය කියනකොටම දන්නවා. ඉතින් ධර්මයේ දන්න කෙනෙක් නම් කියයි. තෘෂ්ණාව කියලා. හැබැයි ඒ අපි අහලා දැනගත්ත දේ. අත්දැකලා ඇති කරගත්ත අවබෝධය නෙමෙයි. අත්දැකලා අවබෝධය ඇති කරගත්තා නම් මේ හිත පවතින්නේ නෑනේ. අපි දන්නවනේ මේ හිතේ සැකැස්ම දැන් පොඩි උදාහරණයක් ගන්න. පොඩි කාලේ ඉස්කෝලේ ගිය මමද අද ඉන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක් නෙමෙයිද? අඩුම තරමින් අද ගත කරන මමද හිතේ. සරල උදාහරණයක් ගන්නකො. හරියට අපි අම්මලා කියන කතාවක්නේ.
ලොකු පුතා දැන් වෙනස් වෙලා. ඒක කියන්නේ නැද්ද? ඇහිලා තියෙන වාරේ. අපි හැමදේම වෙනස් වෙනවා. හැමදේම අතීතයට බාර වෙනවා. ඒ අතීතයෙන් අපිට කිසි ප්‍රයෝජනයක් නැති වෙනවා ඊට පස්සේ. කිසි ප්‍රයෝජනයක් නැහැ. කිසි ප්‍රයෝජනයක් නැහැ. අන්න එතකොට අපිට තේරෙනවා මේ අපි යනවා අපි වර්තමානයේ තුල ජීවත් වෙවි අනාගතයේ දෙස එපී බලමින් අපි අතීතය එකතු කරනවා. අවසානයේදී අපිට ඉතුරු වෙන්නේ වර්තමානයක් තුල අපිට ඉතුරු වෙන දෙයක් විතරයි. අතීතයේ ගිවිලා ගිහිල්ලා අනාගතය අපි දන්නේ නැහැ. අපි වෙනස් වෙන. ඒතකොට අපිට තේරෙනවා මේ හිත යනවා අපිට නවත්ත ගන්න බෑ. අන්න ඒක අපිට තේරුනොත් අපිට තේරෙනවා මේ චුතියකින් මේ හිත නතර වෙන්නේ නැහැ. ඇයි මෙච්චර කාල පොඩි ප්‍රවාහයක් එක්කනේ මෙයා ගියේ. ඒතකොට එතනද මෙයා එකපාරට විතර නතර වෙන්නේ නැහැ. අර මේ මෙයා ගෙනියපු එනර්ජි එක ශක්තිය මෙයාගේ ඉතුරු. අන්නේ ශක්තියට ඒ එනර්ජි එකට ඒ ප්‍රවාහයට තමයි කියන්නේ තෘෂ්ණාව. ඒ කියන්නේ එක හිතක් ඇති වුණාම තව හිතක් ඇති වෙන්න. තව සිතක් ඇති වෙන්න. අපේ තියෙන බලයක් කැමැත්තක්. ඒ කියන්නේ අර දැකලා තියෙනද අර පණ අදින අය අන්තිම මොහොතේ තව හුස්මක් ගන්න හදනවා. තව එක තප්පරයක් ජීවත් වෙන්න හදනවා. අන්න එක තමයි තෘෂ්ණාව. එතකොට යම් කිසි බලවේගයක් අපි තාම හරියට දන්නේ නැහැ. අපි බලවේගෙ අමතක කරනවා. අපි තාම මේක දන්නේ නැහැ. මොකක් හරි එකක් අපිව ජීවත් කරනවා. අපිව ඉස්සරහට ගෙනියනවා. අනාගතේ දිහා ඉබිකම් කර කර අපි යනවා. අද හොඳ වෙයි, හෙට හොඳ වෙයි. අපි යනවා ටිකට. එතකොට මේ ගමන කෙලවරක් නෑ. අපි ප්‍රතිසන්දිය ගත්තේ අපි උපත ලැබුවේ කොතනකින් හරි සිද්ධ වෙච්ච චුතිය. එතකොට අපි මේ ආත්මේ චුතිය වෙලා තව කොතනකට හරි යනවා. ඒතර මේ ගමන තුල මේ අපි එක් අවස්ථාවලදී අපි ගමුකෝ දැන් අද ඔබේ ජීවිතය ගත්තම දැන් 9 පහ වෙලානේ. අද උදේ කාලේ ඉඳලා පොඩි අවදි වුණා. right දැන් වෙලාවක් හිතමුකෝ 9:15යි කියලා. මේ 15ද කීයද වෙලා? 9:17යි. මේ මොහොත දක්වා අද ගත කරපු දවස් ඇතුළත අපි විඳ පීඩා බලන්න. ඒ පොඩි උදාහරණ මගේ ජීවිතය ගන්නකො. මම උදේ නිදා ගන්නකොට පාන්දර 2:00. උදේ 6:00ට හැරුණා. හරි අමාරුයි. 6:04. ඊට පස්සේ උදේ ගිහිල්ලා ගෙදර දොර එදිනෙදා වැඩ ටික කරලා රෙදි වොෂින් මැෂින් එකට දාලා වාහනේ අරගෙන වැඩට ගිහිල්ලා හොස්පිටල් එකට ගිහිල්ලා ලෙක්චර් එකක් කරලා හවස ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා ඔන්න නාලා තාම රැට කාලක් නැතුව ඔන්න විදර්ශනා සපල පටන් බලන්න මේ හැම තත්පරයක් තුල හැම ෂණයක් තුල අපි කරන සටනක් අවසන ඒ සටන අපි ඒක දැන් හෙට දවසට ගියපුවාම අද දවසේ අපි කරපු සටන ප්‍රතිඵල රහිතයි. ඒ මොහොතේ. හැබැයි හැම දවසක් තුලම අපි ජීවත් වෙන අපි සටනක් දෙනවා. අපිට උත්සාහයක් try එකක් දරන්න වෙනවා මේක පවතින ඒක හරි උත්සාහයෙන් කළ යුතු දෙයක්. ඒ උත්සාහය අපිට දරන්න වෙලා තියෙනවා. මෙයාගේ මේ පැවැත්ම නිසා. ඒ නිසා මතක තියාගන්න. අපිට පුළුවන් නම් මේ යන ගමන ගැන අවබෝධයක් ගන්න. අපිට පුළුවන් නම් මෙයා අඳුරගන්න. ඒ කියන්නේ මෙයා හරි වැදගත් කෙනෙක් නේ. මේ සිත කියන එක අපිට ජීවිතේ විතරක් නෙමෙයි. එයා අපිට සසරක් හදනවා. මොන වගේ සසරක්? තේරුමක් නැති සසරක් හදනවා. හරි. අන්න ඔන්න ඔය හිතත් එක්ක කරන ගනුදෙනුවක් තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ හිතත් එක්ක කරන ගනුදෙනුවක්. හිතත් එක්ක ගනුදෙනුවක්. එයාට ඕනේ තැන එයා ඔහේ යාගේ පාඩුවේ මෙච්චර කාල අපිව ගෙනාවා. ඉස්සරහටත් ගෙනියනවා. හැබැයි අපිට තේරෙනවා මේක තීරුමක් නෑ. මේක වැඩක් නෑ. අන්න ඒකේ අපිට කායිකද
අපි ගනුදෙනු කරන්නේ මොනවා හරි භෞතික දෙයක් එක්කද? නෑ. අපි ගනුදෙනු කරන්නේ මෙන්න මෙයා. මෙයා තමයි හේතුව. මෙයා තමයි කෝස් එක. අපි ගනුදෙනු කරන්න ඕනේ එයාත් එක්ක. එයාව තමයි අපි අල්ල ගන්න ඕනේ. අන්න ඒක තමයි භාවනාව කියලා කියන්නේ. හිතත් එක්ක කරන ගනුදෙනු. මෙච්චර කල් අපි ගනුදෙනු කරේ හිතේ ප්‍රතිඵල එක්ක. අපි ආසාවන් බලාපොරොත්තු අපි ළඟ තියෙන දේවල් අපි පරිහරණය කරන මේ ඔක්කොම අපි හිතේ ප්‍රතිඵල. ඔන්න දැනුයි මෙන්න මෙතෙන්දී අපි මේ හේතුකාරකයයි හරියටම හේතුකාරකයක් එක්ක ගැටෙන්නේ මෙන්න අන්න ඒකට තමයි මේ හිතත් එක්ක ගනුදෙනුව හරි විදිහට කරන එක. මේ යන බ්‍රේක් නැතුව යන ගමන හරි විදිහට නතර කරන එක කියන්නේ බුදු කෙනෙක් විතරයි. කියන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදු කෙනෙක්ගේ ශාසනයක ඒ ධර්මය පැහැදිලිව තියෙනකොට මේක පුරුදු කරන්න පුළුවන් පැහැදිලි ක්‍රමවේද තියෙනකොට ඇයි අපි මේ chance එක අතහැර ගන්න නැත්තේ? නැත්තම් බුදු කෙනෙක් නැත්තම් මේක ගැන අපි දන්නේ මම මේ කතා කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් මම ලැබපු හිතෙන් අවබෝධය. ඒ මම මොනවා හරි අන්දමකට යම් කිසි ප්‍රයෝජනයක් ගත්ත නිසා. දැන් මේක අහන ඕගොල්ලෝ මේ අවබෝධය ගන්න ඕනේ මේ අහන දේ තුලින් නෙමෙයි. ඔබව දැකලා ඔබේ මේ යන හිත දැකලා මොහොතින් මොහොතට දිවියෙන් දිවියට සසරින් සසරට. අන්න ඒ නිසා තමයි අපි මේ ඉතාමත්ම වැදගත් වැඩක් ගැන කතා කරන්නේ. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේක කරන්න හැම පාරම chance එක එන්නේ නැහැ. හිතත් එක්ක මේ ගනුදෙනුව හරියට කරන්න මේ බ්‍රේක් නැති ගමන නවත්තන්න හැමදාම හම්බෙන්නේ. මේවා අහන්න හැමදාම හම්බ වෙන්නේ නැහැ. සුබ වාසනාවන්තයි. මේ හිතත් එක්ක ගනුදෙනුව කරන්න. right. දැන් අපි බලමු මේ භාවනාව ගැන මුලින් මොහොතක් ටිකක් කතා කරමු භාවනාව. මොකද මේක හරීම වැදගත්. ඒ නිසා භාවනාව කියන වචනේ just නිකන් හිතන්න. භාවනාව වචනේ ඇහෙනකොට භාවනාව කියන වචනේ ඇහෙනකොට බලන්න මේ වචනේ ගම්ම්‍ය වෙන අපේ හිතට එන තේරුම බලන්න. අපේ හිතට එන තේරුම බලන්න. right භාවනාව කියපු ගමන් මතක් වෙන්නේ නිකන් අර කැලයක් හිත නිකන් සාන්ත දාන්තව නිකන් තීන්ත කෝඩුවක් එහෙම නැත්නම් වයසට ගිහිල්ලා එහෙම නැත්නම් ඇස් දෙක පියාගෙන බොහොම නිකන් තැම්පත් වෙලා ඒක නිකන් අර අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් වෙනම සෙට් වෙලා කරන්න ඕන එකක් වගේ නේද භාවනාව සමහර වෙලාවට ඉතින් කවුරු හරි මේ උනා භාවනා කරනවද නිකන් අර ඔයා සූදු කෙලිනවද ඒ වගේ නෙමෙයිද ටෝන් එක ඒක නිකන් අර සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක නිකන් හරි අසාමාන්‍ය අద్భుත දෙයක් වගේ. කියන්නේ කෙනෙක් භාවනා කරනවා නම් මොකක් හරි අවුලක් තියෙනවා. දැන් මනෝවෛද්‍ය විද්‍යාව තුළ අපි සාමාන්‍යයෙන් ඔය වැඩිපුරම භාවනාව ගැන කතා කරනවා. අපි දන්නවා මෙයන්ට බොහෝ වෙලාවට විෂාදිය හරි මොකක් හරි තියෙනවා කියලා. ඒ කියන්නේ කෙනෙක් හිතන්නේ මේ භාවනා කරනවා කියලා කියන්නේ මුට මොකක් හරි අවුලක් තියෙනවා. කොයි හරි අවුලක්. ඒක තමයි සමාජයේ මතය. ගොඩනැගිලා තියෙන මතය. ඒ මතේ ගොඩනැගෙන්නේ අසාධාරණ විදිහට නෙමෙයි. ඇත්තටම ප්‍රශ්න වලට මූණ දීපු අය තමයි ඇත්තටම මොකක් හරි අපි කියන ට්‍රිගරින් ෆැක්ටර් එකක්. ඔය අපි හැමෝටම මොකක් හරි හේතුවක් තියෙනවා මේ හිතේ මේ තේරුමක් නැති ගමන මම මේ කතා කරේ මේ හිත සිං ගගා ගිහිල්ලා අපිට දෙන දුකක් අපි කාට හරි හොඳටම දෙන්නලා තියෙනවා. මොනවා හරි වෙලාවක. අන්නේ දැනුණාම තමයි හිතෙන්නේ මේක වැඩක් නෑ කියලා. තවත් කලාතුරකින් ඊට අවස්ථාවක් තියෙන සංසාරේ පාරමිතා පුරලා හොඳට ප්‍රඥාව ශක්තිමත් නම් එයාට දුකක් එන්න ඕනේ නැහැ. මේක තේරෙන්නේ. ඇහෙනකොට එයාට හිතෙනවා මේක හරි මේක ඇත්ත මේක තමයි ඇත්ත කියලා දුකක් අත්‍යවශ්‍යම නැහැ. දැන් අපි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට දුකක් විඳින්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ දැකලා උන්වහන්සේට අවබෝධ වුණා. දැකලා අවබෝධ වුණා. දැන් සිද්ධාර්ථ අපි මේ කතාව අභිනිෂ්ක්‍රමණය ගත්තොත් බලන්න දැන් උන්වහන්සේ අපිත් මහල්ලෝ දකින්නවනේ. ඒ වුණත් ඒ දකින්න මහල්ලා අපි තුල අපි දකින්නේ නැහැ. සිද්ධාර්ථ මහ බෝසතාණන් දැක්කා. මේ මහල්ලානේ මටත් මේකමයි. පොඩ්ඩක් අර ප්‍රත්‍යවේක්ෂාව කරන්න. දැන් ওই වෛද්‍යවරයෙක් හිටින මට ඒ අවස්ථාව එනවා. දැන් මහල්ලු කෙනෙක් බෙහෙත් ගන්න එනකොට ඒ මහල්ලා තුල මම උත්සාහ කරනවා මාව දකින්න.
මේ ඉන්නේ ඉස්සරහට එන ওই කයන් ඔච්චරයි ඔයාලට. ඒක තමයි ජීවන යථාර්ථය කියලා. අපිට ඒක නවත්තන්න බෑ. අපිට ඒක නවත්තන්න බෑ. ඒක ඉන්එවිටබල්. මේ කෝච්චිය කඩාගෙන යනවා. මේක දවසක වලපල්ලට වැටෙනවා. අපි ඒකේ වාඩි වෙලා ඉන්නවා. we have no help. අපි අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා. මේ අපි මේ කතා කරාට මේ ලෙඩවීම අපි දන්න මේ මොහොතේ අපි ඇඟේ පිළිකා සෛල හැදෙනවා. ප්‍රතිශක්තිය වාසනාවට අඳුරගෙන ඒවා විනාශ කරන දවසට එනවා ප්‍රතිශක්තිය බැරි වෙනවා. දැන්ටමත් බැරි වෙලා දැන් ස්ට්‍රෙස් එක වැඩි නම් කලබල වැඩි නම් කිය වැඩියාව කොලෙස්ටරෝල් තියෙනවා නම් පිළිකා හැදීමේ අවදානම් වැඩි. ඒ කියන්නේ මේ මොහොතේත් අපි මේ මොහොතේ දිරමින් පවතින. අපි උපන් දවසේ ඉඳලා දිරනවා. ඒකට මුල් කාලේ කියන තරුණ වෙනවා කියලා. ඇත්තටම වෙන්නේ දිරීම, ජරාව. ඊට පස්සේ ටිකක් දැනෙන්න පටන් ගන්නවා 35 පෙන්නන පස්සේ. අපිට ඒව දැන් දැනෙනවා. දැන් ඉස්සර වගේ ටිකක් මහන්සි වැඩ කරද්දී. නිදි මරන්න බෑ. අපි දිරනවා. අපිට මේක නවත්තන්න බෑ. ඒතකොට බෝධිසත්වයන් වහන්සේට දුක මොනවාසේ ඔබ්සර්ව් කරලා ඉගෙන ගන්න. ඒතකොට ඔබට ප්‍රඥාවන්ත වෙන ඔබ්සර්ව් කරන්න දුකක් වෙන්න ඕනේ නෑ. ඔන්න ඔය කොටසකුත් තියෙනවා. ඒනත් වැඩිපුරම හයිලයිට් වෙන්නේ අර ජීවිතේ මොකක් හරිද දැන් මට දවස් 2-3කට කලින් ආව තරුණේ කවුරුද 26යි තාත්තා නැති වෙලා අම්මත් නැති වෙලා. මේ ළඟදී අම්මත් කොරෝනා නිසා නැති වෙනවා. මට ඇවිල්ලා කිව්වා ડોක්ටර් මම අහන වෙනවා කියලා. දැන් එතකොට අපිට හිතෙන දැන් මේ ළමයා මෙහෙම හිතෙන්නේ මේ ළමයට විඳින දුක නිසා. ඒක කමක් මේ ළමයට තේරෙනවා ජීවිතේ දුක. මම නැති වෙනවා පියා නැති වෙනවා. හැබැයි අර හයිලයිට් එකේ නිසා අර භාවනාව කියන වචනේ තුල හිතන්නේ මේක අහුනම මේක නිකන් තියෙන පොඩි අවුලක්. අනිත් එක තමයි මේ රෙජිස්ටර් කරලා තියෙන දැන් මේ භාවනා කරන ගුණක් මොකද බලන්න දෙන්න. මම හරියට මේ අපේ සාකච්ඡාවලදී කියන කතාවක් භාවනාව කියලා සිංහලෙන් Google එකේ ගන්නවා. ඉතින් වයසක කට්ටිය භාවනා කරන පින්තූර පොඩ්ඩක් කර අපේ මේ සමහර ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් වලදී තරුණයි ඉන්නවා. ඒ ෆොටෝස් ටිකක් වෙනවා නැත්නම් වයසකයි බලන්න. සීල සමාධිය දානීය කරගන්න. වයසකයි. ගහන මෙඩිටේෂන් කියලා. Google එකේ ඔක්කොම තරුණ. ඇයි අපිට මේ ස්ටිග්මාට එක පටහිරට නැහැ. දැන් මෙඩිටේෂන් කියලා කියන්නේ පටහිර තුල බොහොම ප්‍රෙස්ටිජියස් වචනයක්. Do you know to meditate? ඒගොල්ලෝ හරියට ඒක හරි කුසලතාවයක් කියලා දකින්න. අපේ කෙන අඩුපාඩු. භාවනා කරනවා. ඇයි මේක අවුලක්ද? අන්න ඒක තමයි. ඒක මේ ප්‍රවණතාවයන් අපි තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රවණතාවයන් අපි තේරුම් ගන්න. මොකද මේ මානසික බලපෑම මේ අවරෝධනය අපි ළඟ තියෙනවා. මේ පස්සට ඇදිලා තියෙනවා. ඒ කියන්නේ කමක් නේ තව ටිකකින් භාවනා කරනවා. ළමයි තාම පොඩි ටිකක් ලොකු වෙනකන් ඉන්නවා. ඒ සමාජයේ අපිට තියෙන බලපෑම මේ ප්‍රේරණය. ඒ නිසා මේවා අපි තේරුම් ගන්න ඕනේ. මේවට අහුණු වෙන. ඒ නිසා මතක තියාගන්න භාවනාව කියලා කියන්නේ සිතත් එක්ක ගන්න දෙනවා. භාවනාවට තියෙන අනිත් නිර්වචනය තමයි මේක අභ්‍යාසයක්. දැන් අපි දන්නවනේ හරියට දැන් වෛද්‍යවරුත් හරියට කියනවනේ දැන් අපි ගොඩාක් අය කතා කරනවා කායික සෞඛ්‍ය ගැන. අපි කතා කරනවා ෆිට්නස් එක ගැන. අපි කතා කරනවා BMI යගේ ගැන. දන්නවද BMI යගේ? ඔයගොල්ලන්ගේ BMI යගේ දන්නවද? BMI යගේ ගණන් හදන්න දන්නවද? මොකද normal BMI එක? හැමෝම මේක දැනගන්නවා. තමන්ගේ කායික සෞඛ්‍යය තාමත් වැදගත්. හරිද? BMI කියන්නේ body mass index එක. අපේ බර බෙදනවා උස මීටර වර්ගය. සාමාන්‍ය 24.9ට අඩු නම් 18ට වැඩි නම් සාමාන්‍යයෙන් ඔයාගේ BMI එක normal. හැමෝම ඔබ BMI එක වැඩි වුණ ගමන් මොකද කියන්නේ? රයිට් එක්සර්සයිස් කරන්න, ඩයට් කරන්න, පිටි කෑම අඩු කරන්න, සීනි කෑම අඩු කරන්න, තෙල් කෑම අඩු කරන්න, දවසකට පැය භාගයක් සතිය දවස් 5ක් ව්‍යායාම කරන්න. ඒක දැන් ගයිඩ් එකක් වෙලා. රයිට් එතකොට මොකද අපි හිතෙන් නිර්ණායක. මොකද අතට කොහොමද අපි මේ හිත අපේ හොඳයිද කියලා බලන්නේ? ඒක නිර්ණායකයක් නෑනේ. අනේ ඒකට තමයි නිර්ණායක තියෙන්නේ අපේ දහම තුළ. අපේ දහම තුළ ගේන්න එක අරමුණක් ගන්න. ඕනෙම අනුස්සතියක් ගන්න. ඕනෙම අරමුණක් ගන්න. උත්සාහ කරන අරමුණ තුළ හිත තියාගන්න. ඔබට හැකිද කියලා. විනාඩි 5ක් 10ක් 15ක් කොච්චර වෙලා භාවනා කරන්න පුළුවන්ද? ඇයි අපිට නැගිටින්න වෙන්නේ? කවුද අපිට නැගිටවන්නේ? අපේ හිත. ඇයි අපේ හිත අපිට මෙල්ල නැහැ. කන්ට්‍රෝල් නැහැ. ඒ කන්ට්‍රෝල් නැති නිසාම තමයි මේ අපි වරන් යන්නේ.
එතකොට භාවනා කරන යෝගියාට අවබෝධ වෙනවා භාවනා කරන මුල් අවස්ථාවේදීම පළවෙනිම ප්‍රයෝජනේ. මොකක්ද? මෙයා මේ අපි සතුව ඉන්න කෙනෙක් නෙමෙයි. අපි නතුව ඉන්න කෙනෙක් නෙමෙයි. එයා වැඩ කරන්නේ එයාගේ නීතියට. එයාට ඕනේ තැනට එන්නේ යන්නේ. දුරන් ගමන් ඒක චරන්. ආයි මේ ඔයා උන්නේ. මගේ හිතට මාව ඕනේ යන තැන තීරණය කරන්න. රයිට්. එයා වැඩ කරන්නේ එයාගේ පොතට. එයාගේ හේතුඵලන එයා යනවා එයා යන්නේ. එයා යන්නේ එයාගේ හේතුඵලන එයාට. හරි නේද? එතකොට මතක තියාගන්න භාවනාව ගැන තියෙන වැරදි මතය. මේක අභ්‍යාසයක්. අපි මූලික වශයෙන් ගත්තොත් මේක මනසත් එක්ක කරන ගනුදෙනුවක්. මේක අභ්‍යාසයක්. මේක මෙන්ටල් එක්සර්සයිස් එකක්. දැන් ෆිසිකල් අපි එක්සර්සයිස් කරනවා නම් ඇයි අපිට මෙන්ටල් එක්සර්සයිස් කරන්න බැරි? ඇයි අපිට පීටි කරලා දැන් ගොඩක් වෙලාවට බටහිර රටවල් වල ඒගොල්ලෝ දැන් වැඩිපුරම ફોකස් කරනවා මේ ෆිසිකල් එක්සර්සයිස් වගේම මෙන්ටල් එක්සර්සයිස් වලට. මෙඩිටේෂන් එක ඇවිල්ලා හැමතැනටම ඒගොල්ලෝ කියනවා. මේ ආගමික සංදර්භයක් නැතුව ආගමික ඉගැන්වීමක් නැතුව එක ටෙක්නිකයක් අරගෙන අපි හිතමුකෝ මේ හුස්ම ගැන ඉන්හෙල් එක්සේල් කියලා එක ටෙක්නිකයක් අරගෙන ඒගොල්ලෝ හැමතැනම යුටිලයිස් කරනවා. මේ ළඟදී අපි ලෙක්චර් එකකටත් කිව්වා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දේශපාලන ප්‍රවාහයට ඉඳලා දැන් මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ඒක පුරුදු කරනවා. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මයින්ඩ්ෆුල්නස් නෙවෙයි මනුෂ්‍යත් ඉස්සෙල්ලා පුරුදු කරන්නේ මිනිස්කම. එතකොට ඒගොල්ලෝ ඉස්කෝලවල වලට රෝහල වලට පුරුදු කරන මේක ගේනවා. ඒගොල්ලන්ගේ සිස්ටම් වලට දානවා. එතකොට වැඩ කරන තැන් වලට ගේනවා. ඔෆිස් එක පටන් ගන්න කලින් මයින්ඩ්ෆුල් බ්‍රීතිං කන්සන්ට්‍රේෂන් එක. එතකොට ඒගොල්ලෝ ප්‍රයෝජනෙ ගන්න ඇප්ලිකේෂන් එක ගන්නවා. අපි වයසට යනකම් ඉන්නනේ භාවනා කරා. ඉතින් අම්මා භාවනා. අපිට ඒක මේක මානසික අභ්‍යාසයක්. අපි නිකන් හිතමුකෝ ආස්වාස ප්‍රාස්වාස ආනාපාන සතිය කියලා. මොකක්ද අපි කරන්නේ? අපි සිහිය හුස්මට ගේනවා. හුස්ම දිහා තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? හිත පිට යනවා. අපි මොකද කරන්නේ? ආයාසයෙන් යුතුව හුස්ම කියනතර එක්සර්සයිස් එක. අපි අර ඩිප්ස් ගහනවා වගේ අරමුණෙන් පිට ගියා පස්සේ අරමුණට ගේනවා. හිත පිට යනවා මම ගේනවා. එයා යනවා මං යනවා. එයා යනවා මං ගේනවා. අන්තිමේදී මොකද කරන්නේ? එයා නතර වෙනවා. එයා නතර වෙච්ච ගම මට යව පේනවා. ඊට පස්සේ මට ඕනේ තැන තමයි මං යව තියන්නේ. දැන් අපි ඉස්සරහට යනකොට දැන් අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ ඊට පස්සේ ක්‍රියාපත වක්‍රේ කායානුපස්සනාව විතර කොටස නවසීවතිකය ඊට පස්සේ මට ඕනේ තැන මං එයා තියෙනවා. එයා නතර වෙලා දැන් ඉන්නේ. ඒක තමයි ඕනෙම භාවනාවක බෞද්ධ භාවනාවේ මූලික අරමුණ වෙන්නේ ඒක. මෙයාගේ මේ දිවිල්ල නතර කර. ඒක ගැන මම තව ටිකක් ඉස්සරහට කතා කරනවා අද දවසේ. ඊළඟට මේ මූලික කරුණු කාණ්ඩේ ඉක්මනට ඉවර කරලා පස්සේ අපිට ප්‍රැක්ටිස් එක ගැන කතා කරන්න පුළුවන්. හරි. ඊළඟ කාරණා. භාවනා කරන්න ඉරියව්වක් ඕනේ. දැන් භාවනාව තියෙන ලොකම බාධකේ කකුල්. මට වාඩි වෙලා ඉන්න බෑ. මට ඉරමිනිය ගොතාගෙන ඉන්න බෑ. මට මගේ කොන්දේ රිදෙනවා. හොඳට මතක තියාගන්න භාවනා කරන ඉරියව්වක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආනාපාන සතිය පමණයි. ආනාපාන සතිය පමණයි. ඒකත් උන්වහන්සේ දේශනා කරන්නේ මේ හුස්ම ගැනීමට ශරීරයේ තියෙන පිහිටීම වැදගත් නිසා. මේ හුස්ම එක දැනෙන එකට. අනිත් කිසිම භාවනාවක් විශේෂිත ඉරියව්වක් නැහැ. දැන් අපි ගමු ඉරියාපත භාවනාවේ ඉන්න ඉරියව්ව තමයි අරමුණ. දැන් මෛත්‍රිය ගන්නකො කරණීයමිත සූත්‍රය. නිදා ගන්නකොට හිත ගන්නකොට ඇවිදින්නකොට මේ ඕනේ නෑ ඉරියව්වක්. ඒ නිසා ඒ මනස්ගතී ඒ වැරදි මතය පුළුවන් අයින් කරගන්න. දැන් අපි හැමෝම ආනාපාන සතිය ගත්තොත් ඊළඟට ආනාපාන සතිය හැමෝටම අනුදැනව දාන්නේ නේ. ඒ නිසා බය වෙන්න එපා. රයිට් ඉරමිනිය ගොතා ගන්න බැරි වුණා හරි බද්ද පාරියන්කින් ඉන්න බැරි වුණා බය වෙන්න එපා. ඒක භාවනාවෙන් ජීවිතේ ඒක භාවනාවෙන් අයින් කරගන්න අවශ්‍ය කාරණාවක් නෙමෙයි. පුටුව ගන්න හොඳට පුටුවක වාඩි වෙන්න පුළුවන්. ඇඳේ නිදා ගන්න ගැටලුවක් නෑ. කකුල් දෙක අතර ඒ කියන්නේ අපි කොට්‍රිප්ලේජික් නම් ඒ කියන්නේ කකුල් දෙක වැඩ කරන්නේත් නෑ අත් දෙක වැඩ කරන්නේත් නෑ. ඒත් 100 තියෙනවා නම් අනේ ඇඳේ ඇලෙලා භාවනා කරන්න. මේක හිතත් එක්ක කරන ගනුදෙනු. මේකට පොස්ච් එක වැදගත් නෑ. ඒක තමයි දෙවෙනි මිත් එක. පොස්ච් එක. ඉරියව්ව වැදගත් නෑ. ඉරියව්ව වැදගත් වෙන්නේ එකම එක භාවනාවක විතරයි.
ඒ මිත් එක ඔළුවෙන් අයින් කරගන්න. තුන්වෙනි මිත් එක. භාවනා කරන්න වෙලාවක් නෑ. භාවනා කරන්න අමුතුවෙන් සෙට් වෙන්න අවශ්‍ය නෑ. හොඳට මතක තියාගන්න. වෙලාවල් හොයන්න එපා භාවනා කරන්න. වැඩක් කරන ගමන් භාවනා කරන්න. අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න එපා. පුළුවන් නම් හොඳයි. මම මේ කියන්නේ මේ වෙලාව නෑ කියන අයට. ඔබ හිතන්න ඔබ වාහනේ එළවෙනකොට කොයිතරම්නම් සිතුවිලි වලද ඔබේ ඔළුව තියෙන්නේ. ඔබට බැයිද භාවනා සිතුවිල්ලක් හිතෙන්ට ගේන්න. පාර යන අය දිහා බල බල පිටිපස්සේ හැරි හැරි කණ්ණාඩියෙන් බල බල හෝන් ගහනවට වඩා හොඳ නැද්ද භාවනා අරමුණක් හිතේට ගියා නම්? ඔබට නිින්ද යනකම් එක එක විකාර සිතුවිලි වෙච්ච දේවල් පසුතැවිලි වීම එන අතරේ කැමති නැද්ද පොඩි භාවනා අරමුණක් නිකන් හිතේ තියෙන නිින්ද යනකම්? එහෙම නැත්නම් කවුරු හරි එනකම්, එහෙම නැත්නම් පොලිමක හිටගෙන ඉන්නකොට අපි හිතමුකෝ එන්නත් කරන්න පොලිමේ හිටගෙන ඉන්නවා. නරකද පොඩි මානසික අභ්‍යාසයක් කරොත් කාටවත් පේන්නේ නැහැ. එළියට පේන්නේ නැහැ. ඔළුව ඇතුලේ වැඩක් වෙන වැඩක් අපිට කරන්න පුළුවන්. ඒක සඳහන් මතක තියාගන්න. භාවනාවට අමුතුවෙන් වෙලාව අවශ්‍ය නැහැ. භාවනාව කියලා කියන්නේ එදිනෙදා ජීවිතේට උයන ගම භාවනාවක් කරන්න පුළුවන්. ඔබ හිතනකො ලූණු සුද්ධ කරනකොට ලූණු සුද්ධ කරන භාවනාවක් කරන්න. කාර් එක හොදනකොට භාවනාවක් කරන්න පුළුවන්. භාවනාව කියලා කියන්නේ මේ අමුතුවෙන් සෙට් වෙලා වෙනම වෙලාවක් කරන්නේ නැහැ. ඒ මිත්‍යා මතේ සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. ඊළඟ කාරණාව භාවනා වඩනකොට ජීවිතේ පාවෙනවා කියන එක. මේ මම දන්න බොහෝම සල්ලිකාරයෝ ඉන්නවා. හොඳ භාවනා වඩන. අනේ පිටු සිටුතුමාම ගන්න. මේ හොඳ බිස්නස්මන් කෙනෙක්. විශාකාව ගන්න. දැන් එදිනෙදා ජීවිතේ කාමුක ජීවිතේට බාධාවක් වුණාද භාවනාව? නෑ. එහෙම වෙන්නේ නෑ. දැන් අපි දැන් අනාගාමී වුණාම තමයි කාමරාග පටිග හින්නේ. අනාගාමී වුණා. ඒ බයින්නේ අනාගාමී දැන් හරියට නෑ මේ ඇත්තටම මේ සමාජයේ තියෙන ප්‍රශ්න. මගේ ළඟට ඇවිල්ලා ડોක්ටර් මේ භාවනා කරපුවම කාම ආසාව අඩු වෙනවද? අපි හොඳ උත්තර දීලා තියෙන ෆෝරම් එකේ දෙන්න බෑ. ඒ නිසා ඇත්තට මේ අහන ප්‍රශ්න බය. ඇයි මේ භාවනා කරපුවම එදිනෙදා ජීවිතේ වැඩ කරගන්න බැරි වෙනවද? මේ නිකන් ස්ලෝ වෙනවද? කතා කරනකොට කොහොමද ඔයාට? තිරුවන් සරණයි. නැහැ. ඒ ඔක්කොම අර මිනිස්සු තමන්ගේ තියෙන මොනවා හරි අපි කියන්නේ learned behaviors. ඒ කියන්නේ තමන්ගේ එක්ක තමන්ගේ ගුරුවරයා. එහෙම නැත්නම් තමන් භාවනා කරන තැන බලන හොඳටම භාවනා කරන්න කවුද කියලා. රයිට්. එයා බලලා එයා විදියට අපි හැසිරෙනවා. ඇයි අපිට පෙන්වන්න අපි භාවනා කරනවා කියලා. එහෙම දෙයක් නෑ. භාවනාවෙන් දැන් ඔබට මම මේ කතා කරන ඔබට ඇහෙනවනේ. ඔබට මගේ Facebook එක බලන්න, මගේ ජීවිතේ බලන්න. මේ අපි හොඳට භාවනා කරන තද භාවනා යෝගී. කාටවත් තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඇයි අපේ ජීවිත තුළ කිසිදු වෙනසක් වෙලා නැහැ. අපි රාජකාරී කරනවා, රැකියාව කරනවා, ළමයි ඉන්නවා, ළමයි හදනවා. සියලු දේ දිනා ගිහියෙක් කරන සියලුම වැඩ ටික ඉතාමත්ම සාර්ථකව ඉතාම භාවනාව අපේ එදිනෙදා ගෘහ ජීවිතයේ වැඩවලට උපකාරයක් නිසා කවදාවත් බාධාවක් නෙවෙයි. එදා බුදුරජාණන් වහන්සේගේ බරණැස මගපලලාභීන් වැඩිපුරම හිටියේ ගිහි ගෙදර. ගිහි ගෙදර මගපලලාභීන් වැඩිපුරම. ඒ නිසා මතක තියාගන්න. මේ මිත් එක අයින් කරගන්න. භාවනාවෙන් කාම ආසාව අඩු වෙන්නේ, භාවනාවේ ජීවිතේ පාවෙන්නේ, ජීවිතේ තව සුන්දර වෙනවා. ගත කරන හැම දවසක්ම තෘප්තියෙන් යුතුව හරි එනර්ජටික් ඉත උදේට ආනාපාන සතිය පොඩ්ඩක් කරලා මෛත්‍රිය පොඩ්ඩක් කරලා ගියපම පුදුම විදිහට එනර්ජටික්. හැමෝටම good morning කියන්න හිතෙනවා. තරහකාරයෙක් හම්බුණා නේ හරිය දුකක් හිතෙනවා. හරිම සාර්ථකයි දවස. ඒ නිසා භාවනාව කියන්නේ අපේ ජීවිතේ පුදුමාකාර පොසිටිවිටි එකක් දෙන එකක්. ඒක භාවනාව කියන්නේ පොසිටිවිටි. ඒක බූස්ට් කරන self confidence එක. තමයි මගේ මේ වචන නෙමෙයි ගොඩාක් රිසර්චර්ස් මේ මෙඩිටේෂන් පිටිපස්සේ තියෙනවා. මෙඩිටේෂන් වල ඉම්පැක්ට් එක. දැන් අපි හිතමුකෝ දැන් අර world's happiest person හිව්වනේ. මට මතකයි හිටියේ හාවර්ඩ් එකේ. මැතිව් පිකාඩ් කියලා මොකද්ද? loving kindness meditation එක දරුණුවටම ප්‍රැක්ටිස් කරන දලයි ලාමා මං කෙනෙක්. දලයි ලාමාගේ අනුගාමිකයෙක්. මැතිව් පිකාඩ්. මට මතකයි හිටියේ ඉංජිනේර කෙනෙක්. හොලන්ද කොහෙද? The happiest man on the planet. එතකොට භාවනාවෙන් දුකද ඒ පහ වෙලාද නෑ පට්ට ෆන් එකේ ඉන්නේ. ඒක තමයි ඊළඟ මිත් එක අයින් කරගන්න. ඊළඟ කරාමේ මස් මාළු නොකා ඉන්න ඕනේ.
මේ අපි සිගරට් බොනවා අපි අරක්කු අපි පොඩ්ඩක් සෙට් වෙනවා භාවනා. මගේ යාළුවෙක් ඉන්නවා හොඳම භාවනා කරනකොට හොඳට භාවනා. දැන් එයාගේ වයිෆ් මට කතා කරලා කිව්වා මෙයා පොඩ්ඩක් මේ ඩ්‍රින්ක් එක මේ කන කෑම මේසෙට අරන් එනවා මේ ඩොක්ටර් ගයාන් චුට්ටක් ඒක නවත්තන්න ළමයි. මේ හොඳ භාවනාව යෝගේ මට එයාගේ භාවනාව ගැන කියන්න කිසි වැරද්දක් නැහැ. ඒකට මේක මම කියන්නේ ඒක වැරදියට ගන්න එපා. මේ බාධක අයින් කරගන්න. සිල්පද හරි 5ක් සමාදන් වෙනවා එකක් කැඩෙනවා ඊටු 4 රකින්නකො ගමක් නැහැ. හැබැයි භාවනා කරන්න. මොකද ඒ ඊටු සිල්පදෙත් රකින්න පුළුවන් හරියට මේ හිත තේරුම් ගත්තොත්. මොකද මම දන්නවා මට විශ්වාසයි අර එයාගේ හිත විමර්ශනය කරන ක්‍රියාවලිය දිගේ යනකොට ඉබේම අපේ මේ කාය වාග් දුෂ්චරිත ටික සංසිඳෙනවා. ඒ සමතර මතක තියාගන්න ඔබේ අතින් ඕනම වැරද්දක් වෙන්න පුළුවන්. සිල්පද හිතනකො පහම කැඩෙනවා කියලා ගැටලුවක් නෑ භාවනා කරන්න. මන්ද දාන සීල භාවනාව පුණ්‍ය කර්ම අතරින් වැඩිපුරම පුණ්‍ය කර්මය ඒක. වැරදි කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම භාවනා කරන්න. මොකද ඒක මහා කුසලයක්. ඒ කුසලෙන් පොඩි පොඩි අකුසල සමහර වෙලාවට කර්ම විශ්ය අචින්තය අපිට කියන්න බෑ. ඒ වුණත් අපි දන්නවද බුදුරජාණන් වහන්සේ අර ලුණු උදාහරණේ පොඩි වීදුරුවකට ලුණු කැටයක් දැම්මොත් ඒක ඉක්මනට ලුණු රහ වෙනවා. ඒත් ඇලකට දොලකට විසි කරොත් ගාණක්වත් නැහැ. ඒ වගේම තමයි අපේ ජීවිත තුළ අපි පුළුවන් තරම් පින් කුසල් කරනකොට විශේෂයෙන්ම මේ භාවනා කුසල් කියලා කියන්නේ මහා කුසල්. මහා කුසල් සියලුම සිතම සෝමනස්සහත. මේ මහා කුසල් වල අකුසල් තිබ්බොත් දෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ජීවිතේ වැරදි කරලා තියෙනවා අඩුපාඩු කරලා තියෙනවා අනිවාර්යෙන් භාවනා. තේරුණාද? මම දන්න දැන් අයිස් මද්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලෙක් හොඳට භාවනා කරනවා. ආයි හොඳටම භාවනා කරනවා ඩොක්ටර් අයිස් ගැහුවා වගේ තමයි ඩොක්ටර්. ඉතාමත්ම හොඳයි ජීවිතේ. තේරුණා නේද? අනික නිකන් හිතන්න නිකන් ඔගොල්ලෝ හිතන්න. මේ කැලවල් වලට ගිහිල්ලා භාවනා කරන භික්ෂුන් වහන්සේලා මොකද උන්වහන්සේලාගේ තියෙන මොටිව් එක? ඇයි උන්වහන්සේලා මේ භාවනා කරන්නේ? කැලේ ඔච්චර දුක නම් ඇයි කැලේට වෙලා ඉන්න බැරිය? මේ තරුණ භික්ෂුන් වහන්සේලා. ඔය ලංකාවේ ප්‍රසිද්ධ ආරණ්‍ය වලට යන කොච්චර සුදු හාමුදුරුවෝ ඉන්නවද? ඇයි තරුණ හාමුදුරුවෝ ඉන්නේ? මොකක්ද මොටිව්? මොකද හේතුව? අනිවාර්යයෙන් මේකේ දෙයක් තියෙනවා. අපි දන්නවනේ ප්‍රථම ධානය ගන්න. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීතිය සුඛයක් ගැන මේ කතා කරන්නේ. ඒ නිසා භාවනාව කියලා කියන්නේ මේ හරිම ප්‍රීතිමත්, හරිම විනෝදජනක, හරිම උද්‍යෝගිමත් දෙයක්. මේක මේ සෙට් වෙලා අම්මෝ පැත්තකට වෙලා ඒක ගොඩක් කට්ටිය තුන මේ මල් පහන් පූජා කරන්න ඕනේ, හඳුන් කූරු පත්තු කරන්න ඕනේ, හඳුන් කූරු සුවඳ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට කරන උපරිම ප්‍රතිපත්තිමය පූජාව තමයි පූජාව. ආමිෂේ නෙමෙයි. පහන් නෙමෙයි පහන් ලක්ෂයක් දැල්ලුවත් වඩා ඔබ එක ක්ෂණයක් ඔබ මෛත්‍රිය වඩනවා. අර මොකක්ද අසෙන්විසි මහා දාන්නට වඩා වැඩි ඔබ එක මොහොතක් විදර්ශනා වඩනවා. නිසා මේවා මහා කුසල්. ඔබ හරිම බෞද්ධයෙක් න ะ. ලොකු මල් වට්ටි තියාගෙන මේ වඳින එක නෙමෙයි බෞද්ධකම. හරිම බෞද්ධකම නම් S2 පියාගෙන ඉන්න පුළුවන් නම් ඒක අරමුණක් තියාගන්න. අන්න ඔබ නියම බෞද්ධයා. අනික අර ගොඩාක් අය කතා කරන සම්බුදු සසුන බැබලේවා සම්බුදු සසුන සුරකීවා අපෝ දෙවිවරු මේ සසුන සුරකීවා. උඩ ඉන්න දෙවියෝ නෙමේ සසුන රකින්නේ බිම ඉන්න අපි. මේ ප්‍රතිපදාව අනුගමනය කරන අපි. පාර්යප්තියෙන් ප්‍රතිපත්තිය පුරුදු කරන අපි. ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදය ලබන අපි මේ සසුන රකින්නේ. දෙවියන්ට පුළුවන් ආශිර්වාද කරලා පොඩ්ඩක් සපෝට් එකක් දෙන්න විතරයි. ගේම තියෙන්නේ අපි අතේ. ඒ නිසා ඔබ ඇත්තටම මේ ශාසනයට මාමකත්වයක් ඇති පුද්ගලයෙක් නම් ඔබ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ භාවනා මාර්ගය වඩන එක. ධර්මයේ පැත්තෙන් කතා කරොත් භාවනාවේ අවශ්‍යතාවය ඊට වඩා හරි ගැඹුරුයි. ධර්මය අවබෝධ කරන මිනිසු ක්‍රම 4ක් තියෙනවා. උද්ගති චංච විපන්ත චංච නෙය්‍ය පද පරමුකුල අහලා ඇති කමක් නෙමේ වචන බරපතල නම් මම තේරෙන භාෂාවෙන් කියන්නම්. සෙට් එකක් ඉන්නවා සංසාරේ පාරමිතා පුරලා භාවනා කරලා පින් කරලා දස පාරමිතා උපරිමයටම අරගෙන බණපදයේ හිට ගමන් තේරෙන ආරයි. මේක තමයි මේක කියලා. රයිට් අපේ මේ උපතිස්ස පිරිවැජ්‍ය වගේ යේ ධම්මා හේතුප්පවාතේ සංහේතු තථාගතෝ ආහා කියනකොට හරි සක්කාය විච්ඡේ ගැලවුණා. අයි දන්නවා රයිට් මේක ඇයිලා පුරුදු කළා. එතකොට රයිට්. තව ටිකක් යනවා ටිකක් පුරුදු කරන්න වෙන. රයිට් කමටහන ගත්තා දැන් ටිකක් පුරුදු කරන්න. පුරුදු කරලා ධර්මයේ විමර්ශනය කළා නිවන් දැක්ක ගමක් නැහැ. එතකොට අපි
දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වෝ 512027 දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපි තාම මෙතන. අර ගංගානන් නදී වැලි කෙටි ගානට බුදුරු පහළ වෙලා අපි තාම මෙතන. ඇයි මොකද්ද අපි අදුවුනේ? මෙච්චර නිර්මල දහමක් මෙච්චර අපි අහනවා සමහර වෙලාවට ජීවිත කාලේ. ඇයි අපිට තාම අපි අනාගත ජීවිතේ ෂුවර් නැත්තේ? මොකක් හරි අඩුවක් අපේ තියෙනවා. ඒක තමයි මේ හිත හදන වැඩපිළිවෙල. මේ හිත වඩන වැඩපිළිවෙල අපි කළා. අපි ඕනේ තරම් මේ සංසාරේ දන් දීලා ඇති. සිල් රැකලා ඇති. බණ කියලා ඇති, බණ අහලා ඇති. හැබැයි මේ කතා කරන මම පවා එක දෙයක් අපි හරියට කරලා. අපි හරියට භාවනා කරලා. ඒ නිසා බෞද්ධයෙකු හැටියට මේ සසර ගමන ගැනීම අපි අත්‍යවශ්‍යම කළ යුතුයි මේක. ඒ නිසා ඔබ කරන පින්කම් වල ඔබ ප්‍රමුඛත්වයේ දී යුත්තේ මේ භාවනාවට. ඔබ ඉදිනදා ජීවිතේ ගත කරන දේවල් හැම දෙයක්ම ගත්තොත් ඔබ ජීවිතේ ඔබ විනාඩි 20යි නම් භාවනා කරන්නේ. ඒ විනාඩි 20 විතරයි ඔබ ජීවිතයට දීපු අරුත. ඒ 20 විතරයි ඔබේ ජීවිතයට ඔබේ සසර ගමනට ඔබ කරන ආයෝජනය. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න. රයිට් මම වැඩි මේ අපි අනිත් දේශන වගේ මේවා ඇද ඉන්න ඕනේ නෑ. මේවා හොඳට හිතන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න මේ ධහම තියෙන කෙනාට. ඒ නිසා අද දවසේ ලබන සතිය වෙනකොට අපි හැම බදාදම හම්බ වෙනවා. ජීවිතය ගැන දැන් කලබලයක් නෑ. භාවනාව පටන් ගන්න භාවනාව ගැන කතා කරන කලබලයක් නෑ. මේ ලබන සතිය පුරාවට භික්ෂුන් වහන්සේ නමක් හෝ වේවා, ගිහියෙක් හෝ වේවා, ඔබ මොන තරාතිරමක හිටියත්, පාසල් ශිෂ්‍යයෙක් හෝ වේවා, ඔබ ඔබේ ජීවන ගමන ගැන, ඔබේ ජීවිතය ගැන ගැඹුරින් හිතන්න. මම යන්නේ කොයිබටද? මගේ ගමනේ අවසානයේ කුමක්ද? මා කල යුත්තේ කුමක්ද? මා ප්‍රමුඛතාවයේ දිය යුත්තේ කුමක්ද? ඇයි මා භාවනා කළ යුත්තේ කියන ඒ අවශ්‍යතාවය ඇති කරගන්න. එහෙම ඇති කරගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ ජීවිතයට අරුතක් දෙන්න. අපිට පුළුවන් වෙනවා මරණයෙන් පස්සේ නැතුව මේ ජීවිතයේදීම මේ සැනසීම ලබන්න. මේ හැකි මේ ස්වහක්කාතයි. අපිට තේරෙනවා දැන් මං කර හරියට ප්‍රසිද්ධ උදාහරණයක්. දැන් අපි හිතමුකෝ අපි නුවරඑළියට ට්‍රිප් එකක් යනවා කියලා. නුවරඑළියට යනකොට කඳු ටික පාස් කරගෙන යනකොට අපිට සීතල දැනෙන්න පටන් ගන්න නැද්ද? අපි අහලා තියෙන නුවරඑළිය ගැනනේ සීතල දැනෙන්න පටන් ගන්නකොටම අපිට තේරෙනවා නුවරඑළිය ළඟයි කියලා. අපි ගමේ ඉඳන් කොළඹට එනකොට ටික කේවල් එක ළඟ වැටෙනකොට පාරවල් ටික පළල් වෙනකොට ට්‍රැෆික් එක එනකොට අපිට තේරෙනවනේ කොළඹ ළඟයි කියලා. සමහරවිට කවදාවත් කොළඹට ආපු නැති කෙනෙක් කොළඹ ගැන අහලා තියෙන කෙනෙක්ට රයිට් තේරෙනවනේ රයිට් කොළඹ ළඟයි කියලා. ඒ වගේම තමයි නිවන. අපි නිවන දැකලා නැහැ, නිවන අහලා නැහැ. එනවත් නිවනට තියෙන පළවෙනි පියවරේ ඉඳලම නිවන දැනෙනවා. ඒකේ තියෙන සැනසීම, ඒකේ තියෙන සාන්තිය, ඒකේ තියෙන සැපත දැනෙනවා. අපි එක මාතෘකා ගැන අපි කතා කරපු චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුප්පාදය මේ අපිට ගොඩාක් ධර්ම ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගන්න ඕනේ ඒ සංකල්පනා ටික අපි කතා කරමු. කතා කරලා අපි පියවරෙන් පියවර භාවනාව වඩාගෙන යමු. ඒ නිසා ඔබ දන්න ඕනෑම භාවනාවක් ෂෙඩියුල් එකක් කරන්න මේ ලබන සතිය තුල මම භාවනා කරනවා කියලා. කට්ටියට ඇප් එකක් ඕන නම් අපේ සද්දමාරිපදන මේ ඇප් එක තියෙනවා. නැත්නම් කිරපණ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ ඇප් එක තියෙනවා. ඕනෙම ඇප් එකක් ඕනේ තරම් වෙන මෙඩිටේෂන් ඇප්ස් තියෙනවා. මෙඩිටේෂන් ටයිමර්ස් තියෙනවා. ඩේලි ටයිම් එකක්. අපිට වැදගත් නෑ මේ ඔබ කුමන මොහොතේ කරාද කියලා. ඔබ මේ භාවනාවෙන් ඔබ මේ මානසික අභ්‍යාසයක් අපි හැමෝම මොනවා හරි භාවනාවක් ගන්නනේ. අඩු ගානේ සියලු සත්‍යෝ සූපත් වෙත්වා කියන එකවත් හිත හිතේ වාර ගන්න දවස් එක තුලද අපිට පුළුවන් නම් මෙෂර් කරගන්න. මේ මානසික අභ්‍යාසය යෙදෙන්න. හරිම සුන්දර මේ කාර්යය යෙදෙන්න ඉතාමත්ම වටිනවා. හරි මම රෙකෝඩින් එක ඔෆ් කරනවා. අපි ප්‍රශ්න වලට යමු.